හරි. අද අපි කරන්න බලාපොරොත්තු වෙන්නේ වැරදි උෂ්ණත්වමානයක පාඨාංකය නිවැරදි කරගන්න. කොහොමද වැරදි උෂ්ණත්වමානයක පාඨාංකය නිවැරදි කරගන්නේ? ඔක්කොම ඉස්සෙල්ලා අපි දැනගන්න මේ උෂ්ණත්වමානය වැරදි කියලා. වැරදි උෂ්ණත්වමානයක පාඨාංකය නිවැරදි කරගන්න කලින් අපි දැනගන්න මේ උෂ්ණත්වමානය වැරදි කියලා. ඒක කොහොමද දැනගන්නේ? ඇත්ත වශයෙන්ම මේ දැනගන්න ක්‍රමයක් නැහැ. ඒක දැනගන්න ක්‍රමයක් නැහැ. අපි ප්‍රැක්ටිකල් කරලා තමයි බලා ගන්න වෙන්නේ. හරි. නැත්නම් තව උෂ්ණත්වමාන කීපයක් සමග මේක සංසන්දනය කරන්න සිද්ධ වෙනවා අපිට. දැන් ඔයා දන්නවා උෂ්ණත්වමාන ක්‍රමාංකණය කරන්න කොහොමද කියලා. උෂ්ණත්වමාන ක්‍රමාංකණය කරන්නේ කොහොමද? අපි උෂ්ණත්වමානය අරගෙන මේ මොකද්ද මේ රසයේ උෂ්ණත්වමානය. මෙන්න මේ උෂ්ණත්වමානය අරගෙන මම මෙයා දානවා පොළට දාන්නේ. අයිස් කුට්ටය ඇතුළට දානවා. දිය වෙන අයිස් කුට්ටය ඇතුළට. ඒ දිය වෙන අයිස් කුට්ටය ඇතුළට දාන්නේ අපි දැන් සාමාන්‍යයෙන් දන්නවා දිය වෙන අයිස් කුට්ටියේ උෂ්ණත්වය සෙල්සියස් 0.0. එහෙනම් මෙයා දිය වෙන අයිස් කුට්ටිය ඇතුළට දානවා. ඔන්න සෙල්සියස් 0.0ට දාන්න. බිඳුවයි සෙල්සියස්. ඊට පස්සේ මේ උෂ්ණත්වය 100 දක්වා වැඩි කරනවා. 100 දක්වා වැඩි කරනව නෙමෙයි. දැන් මේක අපි මොනවාද? දිය වෙන අයිස් භාජනය දැන් මෙතන භාජනනවා. අපි හිතමු මේක උෂ්ණත්වය 0.1. මෙතෙන්ට අපි මොකද කරන්නම් නටන වතුර දෙන්නේ. නටන අදින වතුරේකට මේක දානවා. ඒතර අපි දන්නවා නටන වතුරේ උෂ්ණත්වය සෙල්සියස් 100. 100ට රත් වෙච්ච එක මෙයා වාෂ්ප කරනවා. මෙයා උෂ්ණත්වය සෙල්සියස් 100. සෙල්සියස් 100. ඒ කියන්නේ මෙතනදී උෂ්ණත්වයයි මෙතනදී උෂ්ණත්වය අපි උපකල්පනය කරනවා. මෙතනදී බිඳුවයි මෙතන තියෙන්නේ 100යි. ඒතර මෙතනට අපි පාවිච්චි කරන්නේ මේ මොනවද මේ තියෙන්නේ දියවන අයිස්. මේ තියෙන දියවෙන අයිස්. දියවෙන අයිස් වල විශේෂත්වය තමයි දිය වෙනවා කියලා කියන්නේ මෙයාගේ උෂ්ණත්වය එන්න වැඩි වෙලා කියන්නේ 0 සෙල්සියස් උෂ්ණත්වය තියෙනවා තමයි මේක දිය වෙන්න පටන් ගන්නවා. කන වෙන්න පටන් ගන්න බිඳුවේදී දිය වෙන්න පටන් ගන්න බිඳුවේ. ඊට පස්සේ මම මෙයා දානවා නරන වතුරකට. මේ මොකද වෙන්නේ? නටන වතුර. දැන් මේකේ නටන වතුරක තියෙන. ගන්න. ඇයි අපි මෙතන දියවන අයිස් පාවිච්චි කරන්නේ? ඔයා දන්නවා මේ සංඛ්‍යා රේඛාවක් ඇල්ලුවත් එහෙම මෙතන තමයි බිඳුව තියෙන්නේ. මේ පැත්ත සාමාන්‍යයෙන් ධනාගයක්. මම ගන්න 1 2 3 4 මේ ධන අනන්ත වෙනවා. ධන අනන්ත. මේ පැත්ත ඍණ අනන්තයට යනවා. 1 2 3 4. මෙතන ඍණාගය. දැන් බලන්න උතර උෂ්ණත්වය අපි તો උෂ්ණත්වය සෙල්සියස් 4ක තියෙනවා වස්තුවක් කියලා. ඒ වස්තු උෂ්ණ වතුරේ ඒ උෂ්ණත්වය මම එන්න අඩු කරනවා කියලා හිතන්න. සෙල්සියස් 4 තියෙන වතුරේ උෂ්ණත්වය මම එන්න අඩු කරනවා. කියන්නේ මෙතනදී උෂ්ණත්වය එන්න අඩු කරනවා. 4 3 2 1 බිඳුව කියලා අඩු කරනවා. එතකොට තවත් මෙයා අඩු වෙන්න හදන පිටිපස්සට මෙහෙට. ඒ කියන්නේ මෙහෙ තිබ්බ වතුර ටික එන්න ගල් වෙන්න පටන් ගන්නවා. ඔන්න දිය වෙච්චලා තිබ්බ වතුර ටික
ඔන්න මේ process එකේදී මේ ක්‍රියාවලියේදී ගල් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙතනදී වතුර ඇත්තටම දිය වෙච්ච වතුරක් තියෙනවා අයිසුත් තියෙනවා. ඒ කියන්නේ දිය වෙච්ච වතුරක් කියන්නේ වතුර ගල් වීමක් වෙන්නේ. වතුර ගල් වීම බිඳුවේදී වෙන්නේ. දැන් මෙහෙ තිබ්බ උෂ්ණත්වයක් කියලා. උෂ්ණත්වය මයින්ඩ් වැඩි කරනවා. 4 3 2 1 බිඳුව. ඒ කියන්නේ ඍණ උෂ්ණත්වය තිබ්බ කෙනෙක් මම උෂ්ණත්වය වැඩි කරලා උෂ්ණත්වය වැඩි කරනවා. එතකොට මෙහෙට පනිනවා. එතකොට මෙතන එනකොට මේ තියෙන ඝන අයිස් මේ ප්‍රොසෙස් එකේදී ඝන අයිස් බිඳුවේදී දිය වෙන්න පටන් ගන්නවා. තවත් උෂ්ණත්වය අඩුනොත් එහෙම දිය වෙලාම යනවා. එතකොට 0 සෙල්සියස් තමයි වතුර ඝන වෙන්න පටන් ගන්න. වතුර දිය වෙන්න පටන් ගන්න. එහෙනම් අපිට සීමාවක් වශයෙන් ගන්න ඕන. ඒ කියන්නේ අපේ ගණන් වලදී අපිට සිද්ධ වෙනවා මේ වගේ උෂ්ණත්ව වලින් මේ වගේ පරීක්ෂණවලදී අචල උෂ්ණත්ව පරිසරයේ සිද්ධ වෙන අචල උෂ්ණත්ව ගන්න. අචල උෂ්ණත්වය කියලා කියන්නේ සෙල්සියස් එක බිඳුව අපිට පරිසරයෙන් ගන්න පුළුවන්. ඇයි? දිය වෙන අයිස් කුට්ටියේ හැමසෙම සෙල්සියස් බිඳුවයි. ඒ වගේම සෙල්සියස් 100ක් ගන්න පුළුවන් ලීසියෙන් නඩන අතුදෙන් සෙල්සියස් 100. ඇයි අපි සෙල්සියස් 80 මෙතන ගන්න නැත්තේ? සෙල්සියස් 50 ගත්තේ නැත්තේ? ඇයි මෙතන සෙල්සියස් මොනවාද 2 ගත්තේ නැත්තේ? 3 ගත්තේ නැත්තේ? නම් සෙල්සියස් 2 3 ලබා ගන්න වඩා සෙල්සියස් බිඳුව ලබා ගන්න ලේසියි. මොකද දිය වෙන අයිස් අනිවාර්යෙන් මෙතන තියෙනවා. ඒ වගේම නඩන වතුර නඩනකොට අනිවාර්යෙන් මෙතන තියෙන්නේ 100 තියෙන්නේ. එතකොට ඔයාලට මේ බිඳුව කියලා කියන්නේ මේ වතුර වෙලා තිබ්බ වතුර ටික ඝන වෙන්නත්, ඒ කියන්නේ ද්‍රව වතුර ඝන වෙන්නත්, ඝන අයිස් දිය වෙන උෂ්ණත්වය තමයි සෙල්සියස් බිඳුව කියලා කියන්නේ. එහෙනම් තමයි මෙතන අපි දිය වෙන අයිස් කුට්ටියක් පාවිච්චි කරන්නේ. එක කුට්ටියක් නෙමෙයි දිය වෙන අයිස් කුට්ටි කීපයක් පාවිච්චි කරන්නේ. ඔන්නෝම පාවිච්චි කරනවා. මෙතන උෂ්ණත්වය බිඳුවක්, මෙතන උෂ්ණත්වය 100ක් කියලා ලකුණු කරගන්න. එතකොට අපි මෙයා කොහොමද ක්‍රමාංකණය කරන්නේ? ක්‍රමාංකණය කරන්නේ මේ දිය වෙන අයිස් වල දැම්මට පස්සේ මෙතන ගත රස දී කද නගිනවා. මෙන්න දෙක රස මේ ටික එතකොට රස දී ටික මෙන්න රස දී ටික මෙතන නගිනවා. ඒ වගේම 100ට කරනවා මෙතන නගිනවා. ඒ කියන්නේ මේ උෂ්ණත්වමානය පරාසය වෙන්නේ 0.100 නම් 0.100 වෙනවා. බිඳුවයි නම් සෙල්සියස් අංශක 100 වෙනකම්. එතකොට මේ පරාසය අපිට මේ උෂ්ණත්වමානයේ දිග සෙන්ටිමීටර් 50යි කියලා. මෙන්න මේ උෂ්ණත්වමානයේ දිග 50 සෙන්ටිමීටර්. මේ උෂ්ණත්වමානයේ දිග 50 සෙන්ටිමීටර්. උෂ්ණත්වමානයේ දිග 50 සෙන්ටිමීටර්. එතකොට බලන්න නංගි දැන් වාහිට අයියේ මෙතන 100ක් ගත්තේ නැත්තේ දැන් උෂ්ණත්ව මීටර් අධික උෂ්ණත්වමාන කවදාද දෙනවද? ඕලොන් ගෙදර තියෙන සාමාන්‍ය තරයි. ඔක කටුවේ තියෙන මෙන්න එච්චර තමයි ෆෑන් සයිස් උෂ්ණත්වමානය. හැබැයි ඒ උෂ්ණත්වමානය සෙල්සියස් එක 40 ගණන් 50 ගණන් 60 ගණන් මෙදෙනවා නැති. වා සාමාන්‍ය මීටර් අධික උෂ්ණත්වමාන නෑ මොන රස දියවල. එහෙනම් මම මොකෝ කරන්නේ? මේ තියෙන දිග මේ 50 සෙන්ටිමීටර ඇත්තටම මට මේ උෂ්ණත්වමානය සෙල්සියස් බිඳුව සෙල්සියස් 1 සෙල්සියස් 2 3 4 5 කියලා 100 වෙනකම් බෙදන්න ඕන. කොටස් 100ක් ඕන මට. එහෙනම් මම මොකද කරන්නේ? මෙන්න මේ 50 සෙන්ටිමීටර මෙන්න මේ 50 සෙන්ටිමීටර බෙදනවා. මෙන්න මේ 50 සෙන්ටිමීටර බෙදනවා. කීයද බෙදන්නේ? කොටස් 100කින්. ඒ කියන්නේ 0.5යි සෙන්ටිමීටර බවට පත් වෙනවා. ඒ කියන්නේ නංගි 1 සෙල්සියස් අංශක එකක් මට දක්වන්න පුළුවන් සෙන්ටිමීටරෙන් 0.5. ඒ කියන්නේ සෙන්ටිමීටර භාගයකින් සෙන්ටිමීටර භාගයෙන් මම ලකුණු කරන්න බැරි හින්දා මට සෙන්ටිමීටර භාගයට දුරින් ලකුණු කරනවා. එතන මේ තියෙන සෙන්ටිමීටර භාගයක් 0.5 සෙන්ටිමීටර මේ තියෙන්නේ. එහෙනම් මෙතන මේ උෂ්ණත්වය මෙතන බිඳුව නම් මෙන්න මෙතන 1යි සෙල්සියස්. තවත් 0.5 සෙන්ටිමීටර උඩින් 2යි සෙල්සියස්. ඔන්න ඔය දැනන්ගේ ගානට 50 සෙන්ටිමීටර උඩින් 100යි සෙල්සියස් කියලා ලකුණු කරන්න පුළුවන්.
තේරෙනවද උෂ්ණත්වමානය ක්‍රමාංකණය කරන හැටි? අපි ප්‍රධාන මාතෘකාව ලිව්වද සදු උෂ්ණත්වමානය නිවැරදි කිරීම කියලා ලියවන තලියා ගන්න. ප්‍රධාන මාතෘකාව අද දවසේ කතා කරන සදොස් උෂ්ණත්වමානයක් නිවැරදි කිරීම. සදොස් කියලා කියන්නේ වැරදි. පරණ තුනන් දන් තලියා ගන්න සදොස්. සදොස් උෂ්ණත්වමානය නිවැරදි කිරීම ලියා ගන්න. සදොස් උෂ්ණත්වමානය නිවැරදි කිරීම කියලා ලියලා ඒකට චුටි අනුමාතෘකාව ලියන්න. උෂ්ණත්වමානයක් ක්‍රමාංකණය කරන ආකාරය. උෂ්ණත්වමානයක් ක්‍රමාංකණය කරන ආකාරය කියලා මේක ලියන්න. මෙයා මේක දී වෙනයි මොනතර වතුර මේ පරිමාණය ඇදලා මේ පරිමාණ වල ලියපු විදිහට Tamanට අවශ්‍ය දෙයක් තියෙනවා නම් පොතේ ලියාගෙන මෙන්න මේ රූපය ඇදලා මේක සම්පූර්ණ කරගන්න. හරි රෙකෝඩ් මේක රෙකෝඩ් එකවල බලන්න දවසක මොකද එහෙම මේ රෙකෝඩ් එක බලන්න ලාලා නම් මේක දැන් පෝස්ට් කරලා තුඩ ලියන්න. රෙකෝඩ් එකට වැඩි වෙලාවක් දෙන්නේ නැහැ. රෙකෝඩ් එක දැන් පෝස්ට් කරා තුඩ ලියන්න. හරි මේ ලියන්න ඕනේ දෙයක්. හරි. හරි. මෙන්න මේ තමයි අපි උෂ්ණත්වමානය ක්‍රමාංකණය කරන්නේ. නමුත් උෂ්ණත්වමානය ක්‍රමාංකණය කරාට පස්සේ ටික කාලයක් පාවිච්චි කරනකොට මෙන්න ලැබ් එකේ තේරෙනවා මෙයා වැරදි වගේ. ඇයි අපි මෙයා පාවිච්චි කරලා ගන්න පාඨාංක අපි පරීක්ෂණාගාරයක් තුළ ගන්න පණ එච්චර හරි නෑ කියලා මෙයා කනවලක තේරෙනවා. ඇයි අපි පරීක්ෂණ කරනකොට පරීක්ෂණයේ අතුරු කියන්නේ යම් උදව්වක් විදිහට සමහර උෂ්ණත්වමානයක් සිද්ධ වෙනවා. අපි හිතමු අපිට උදාහරණයක් විදිහට ඕන මට වාතය තුළ ධ්වනි ප්‍රවේගය හොයන්න. නැත්තම් නාද කහට දැන් ඕන හිල් ගන්නකො. ඒතර සමහර වෙලාවට අපිට උෂ්ණත්වය මනින්න සිද්ධ වෙනවා. අර ගොඩක් රට පාවිච්චි කරන රස උෂ්ණත්වමානය අපි ගිය සතියේ කතා කරපු උෂ්ණත්වමාන කීපයෙන් එකක් පාවිච්චි කරනම තමයි. එතකොට මම හිතන්නේ රස උෂ්ණත්වමානය පාවිච්චි කරාට පස්සේ මේ උෂ්ණත්වමානය ක්‍රමාංකණය කරනකොට වැරද්දක් වෙලා. ක්‍රමාංකණය කරනකොට වැරද්දක් වෙලා කියන්නේ නම් මෙයා ඇත්තටම හිතන් ඉන්නේ 0 සෙල්සියස් වල මේ අයිස් කුට්ටිය තියෙයි කියලා. නමුත් 0 සෙල්සියස් මේ අයිස් ටික නැහැ. අයිස් ටිකේ උෂ්ණත්වය වෙනා ගියා. ඒතර මෙයා හිතන්නේ 0 සෙල්සියස් කියලා. එතකොට වෙනසක් තියෙනවා. මෙතන මෙයා හිතනවා නටන වතුර සෙල්සියස් 100යි කියලා. නමුත් ඇත්තටම 100ක් නෙමෙයි වෙන උෂ්ණත්වය තිබිලා තියෙන්නේ. වැරදි. එතන මෙයා මෙතන 0යි කියන හිතන් ලකුණු කරන්නේ කොච්චර උෂ්ණත්වයක්ද? වැරදි උෂ්ණත්වයක් නේද? හරි මෙතන 0යි කියලා මෙයා ලකුණු කරන්නේ 0 නෙමෙයි වැරදි උෂ්ණත්වයක්. මෙතන මම 100යි කියලා ලකුණු කරන්නේ 100 නෙමෙයි වෙනස් උෂ්ණත්වයක්. ඔන්න ඔක තමයි මෙතන අවුල තියෙන්නේ. හරිද? හරි. ඒ කියන්නේ උෂ්ණත්වමානය ක්‍රම භාවිතයේදී හරිද? භාවිතම ලේසිම ක්‍රමය තමයි දිගින් දිගට භාවිතා කරේ. භාවිතා කරනවා නම් ඔන්න සමහර කට්ටියට එහම අපි ප්‍රස්ථාරයක් හදනකොට A level වල ප්‍රස්ථාරයක් හදනවා වගේ ලේසි නෑ. කැම්පස් එකේ වගේ ප්‍රස්ථාරයක් හදන්න. එහෙනම් අපිට ප්‍රස්ථාරයක් ඇඳලා පස්සේ ප්‍රස්ථාරය ඇඳලා ඒකේ ග්‍රැවිටි පොයින්ට් එක කියලා පාන්න තියෙනවා. ඒ ග්‍රැවිටි පොයින්ට් එක කරා ප්‍රස්ථාරය අනිවාර්යෙන් යා යුතුයි. හරි. ඕනම් ප්‍රස්ථාරයක ග්‍රැවිටි පොයින්ට් එක වෙනවා. ඒ ග්‍රැවිටි පොයින්ට් එක කරා ප්‍රස්ථාරය යා යුතුයි. ඊට පස්සේ අපි ඒකේ එරර්ස් භාගය ලකුණු කරනවා. එරර්ස් භාගය කියන්නේ දෝෂ ලකුණු කරනවා. දෝෂ ලකුණු කරනකොට අපි ඇඳපු ප්‍රස්ථාරයට අමතරව තවත් ප්‍රස්ථාර දෙකක් අඳින්න ඕනි අර එරර් බාර් ග්‍රැවිටි පොයින්ට් එක හරහා යන විදිහට. එරර්ස් බාර් කියන්නේ දෝෂ. එතකොට ඇත්තටම අපි එක ප්‍රස්ථාරයක් අඳිනකොට කැම්පස් වලදී ප්‍රස්ථාර තුනක් අපිට අඳින්න සිද්ධ වෙනවා. හරි. ඔයාලට ප්‍රස්ථාර 10ක් අඳින්න තිබ්බොත් එහෙම කැම්පස් කියම් ප්‍රැක්ටිකල් එකේදී ඔයාලට ඇත්තටම ප්‍රස්ථාර 30ක් අඳින්න සිද්ධ වෙනවා. හරි. එන්නේ ටිකක් ලොකු වෙනවා, එන්නේ සංකීර්ණ වෙනවා. මේ සබ්ජෙක්ට් එක. හරි පොඩවලු කියන්නේ එරර්ස් භාගයේ ජාතියක් තියෙනවා. එතකොට ලියන්න නෝට් එකක් තියෙන ලියන්න තරුවක් දාලා උෂ්ණත්වමානය භාවිතයේදී
උෂ්ණත්වමානයක් භාවිතයේදී ගණු ලබන පාඨාංක එතරම් නිවැරදි නොවන බව. මේක ලියා ගන්න. උෂ්ණත්වමානයක් භාවිතයේදී ගණු ලබන පාඨාංක එතරම් නිවැරදි නොවන බව. එතරම් නිවැරදි නොවන බව හැඟී යාමත් සමගම. එතරම් නිවැරදි නොවන බව හැඟී යාමත් සමගම. එතරම් නිවැරදි නොවන බව හැඟී යාමත් සමගම. මෙම උෂ්ණත්වමානය නිවැරදිද යන්න පරීක්ෂා කරයි. 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 මේ ලියම නිව්වට පස්සේ පැහැදිලි කරලා මම මේ කියන්නේ කියලා. ඒ අනුව විද්‍යාගාරයේදී මේ පරීක්ෂා කිරීමට විද්‍යාගාරයේදී මේ පරීක්ෂා කිරීමට බිඳුවයි සෙල්සියස් අයිස් හා සෙල්සියස් අංශක 100 නටන ජලය සෙල්සියස් අංශක 100 නටන ජලය සෙල්සියස් අංශක 100 නටන ජලය භාවිතා කරයි. නටන ජලය භාවිතා කරයි. නටන ජලය භාවිතා කරයි. ඒ මොකද කියන්නේ? මේ කියන්නේ දැන් මේ උෂ්ණත්වමානය වැරදි කියලා හැඟියාමත් සමග මොකද කරන්නේ? මේ උෂ්ණත්වමානය හරියද වැරදිද කියලා කතාගන්නේ. අපි ගන්නවා දිය වෙන අයිස් කුට්ටිය. ඒක ඕගොල්ලෝගේ අයියේ මෙයා ක්‍රමාංකණය කරලා දිය වෙන අයිස් කුට්ටිය පාවිච්චි කරනවා. ඒක දිය වෙන අයිස් කුට්ටිය පාවිච්චි කරලා ක්‍රමාංකණය කරනකොට වැරදුනා නම් ඒත් වැරදිච්ච එක හදාගන්නත් අපි දිය වෙන අයිස් කුට්ටිය කරන් හරියනවා. ඒක හොඳ තර්කයක්. ගොඩක් හොඳ තර්කයක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙහෙමයි මල්ලි. නගේ මෙහෙම මල්ලි නගේ දැන් ඔයගොල්ලෝ කියන්නේ ඔයගොල්ලෝ ගොඩනගන තර්ක ගොඩක් කට ගොඩනගන තර්ක තමයි. අයියා දිය වෙන අයිස් කුට්ටිය පාවිච්චි කරලා ක්‍රමාංකණය කරනකොට තමයි මේ ක්‍රමාංකණය වැරදුනේ. මෙතන උෂ්ණත්වය අතරින් බිඳුව නෙමෙයි උනේ. හරිද? ඕම පිළිගන්නවා. ඒතර තමයි මගේ වැරද්ද මතුනේ. නැත්නම් මට පුළුවන් නම් නිවැරදි උෂ්ණත්වමානය පාවිච්චි කරලා මේ දිය වෙන අයිස් කුට්ටියේ උෂ්ණත්වය ගානටම සෙල්සියස් බිඳුවට ආරගෙන ඇවිල්ලා මෙතෙන්ට අරගෙන මෙයාගෙන් මනින්න පුළුවන් නම් ඔන්න දැන් හරියනව නේද? ඒ වගේම වෙනත් උෂ්ණත්වමානය පාවිච්චි කරලා මට පුළුවන් නම් මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 100 යන ගානට වැඩි කරලා තියාගන්න ඔන්න උඩ යාව මනින්න පුළුවන් නේද? හරි. එතකොට මෙන්න මේක තමයි අපි හිතමු මේ උෂ්ණත්වය සෙල්සියස් 1යි මේ උෂ්ණත්වය සෙල්සියස් 99යි. එහෙනම් මොකද වෙන්නේ? අපි ඇත්තටම හිතන්නේ මෙයාගේ උෂ්ණත්වය 1යි කියලා. සෝ 1යි නේ 0යි කියලා. අර එක මම ඉස්සෙල්ලා කියපු උදාහරණ මම ඉස්සෙල්ලා කියන්නම් පොඩ්ඩක් මේකට දැන් එක. එතන මේ කියන්නේ ඔයාගේ හොඳම යාළුවා. මේ ඉන්නේ ඔයාගේ වාත් එකේ ඉන්න හොඳම තරහකාරයා. හොඳම නෙමෙයි.
සුපිරිම තරහකාරයෙක් වෙන්න. එතකොට මේ ඉන්න වගේ හොඳම යාළුවා මේ ඉන්න හොඳම තරහකාරයෙක්. ඔයාට සෞත්තු වැඩක් කරනවා නම් කරන්න පුළුවන් හොඳම යාළුවට හොඳම තරහකාරයෙක්. ඔයාට මොනවා හරි ලොකු සෞත්තු වැඩක් කරනවා නම් කරන්න පුළුවන් වෙන්නේ හොඳම යාළුවට හොඳම තරහකාරයෙක්. එයා නම් තරහකාරයෙන් හැම වෙලාවෙම බේරෙන්න try කරන්න. ඔය තරහකාරයනට ඔය තරහකාරය දැක්කම මම හිතන්නේ අවපර හැම්බන්න මොනවද තරහයි අයම මම මොනවා හරි ගේමක් දෙන්න පුළුවන් එහෙනම් පරිස්සම් වෙන්න ඕන කියලා ඔයා මෙතෙන් පරිස්සම් වෙනවා මෙයාගේ. නමුත් හොඳ මෙයාළුවා වගේ නෝ හිතන්නේ මෙයා කවදාවත් මාත් එක්ක ඉන්නේ එක බල වැඩ කරන් ආපු එක්කෙනා වගේ ඕන දෙයකට මෙයා මාත් එක්ක ඉන්නවා එහෙනම් මෙයා මගේ හොඳ මෙයාළුවා මෙයාට ඕන දෙයක් මට කියන්න පුළුවන් කියලා මෙයා විශ්වාස කරනවා 100%. එතකොට ඇත්තටම ඔයා හිතනවා මෙයා මගේ හොඳම යාළුවා. මෙයා මට කිසිම වැරද්දක් කරන්නේ නැහැ. නමුත් අපි හිතනවා මෙයා මෙහෙම කියලා. නමුත් මෙයා ඇත්තටම 1 සෙල්සියස්. අපි හිතනවා මෙයා බිඳුවයි කියලා. මුකුත් වැරද්දක් නැහැ කියලා. නමුත් මෙයා ඇතුලෙන් අපිට ඉරිසියයි. මෙයා ඇතුලෙන් අපිට ඉරිසියයි. අපි හිතනවා මෙයා බිඳුවේ කියලා. නමුත් මෙයා ඇත්තටම බිඳුවේ නෙමෙයි එකේ. ඒ කියන්නේ මෙයාත් අපිට චුට්ටක් ඉරිසියයි. මම ගන්නවා ලොකුම තරහකාරයා. මම හිතනවා මේ ලොකුම තරහකාරයා මාත් එක්ක 100ක් තරහයි. නමුත් ඇත්තටම මෙයා අපිට චුට්ටක් කැමතියි. හැබැයි 99ක් අකමැති එකක් කැමති. හරිද? මෙයා මොකෝ කරන්නේ? මෙයාත් අපිට චුට්ටක් කැමති. එතකොට මම මෙතන බිඳුව කියලා අරගත්තට ඇත්තටම මෙතන ඉන්නේ බිඳුව නෙමෙයි එක. මම මෙයා හොඳම යාළුවා කියලා ගත්තට හොඳම යාළුවා මට පොඩ්ඩක් අකමැති. මේ ඉන්නවා මෙතන 100 කියලා ගත්තට මෙතන ඇත්තටම 100 නෙමෙයි දෙන්න ඇත්තටම 99. මේ ලොකුම තරහකාරය ගත්තට මේ ලොකුම තරහකාරය චුට්ටක් හරි මාත් එක්ක කැමති. මට කැමති. ඔන්න කොටම සංකල්ප හිතන. ඒ කියන්නේ බිඳුව කියලා හිතුවොත් මේ බිඳුව නෙමෙයි ඇත්තටම එක තියෙන්නේ. ඉතින් අපි දන්නේ නැහැ හොඳම යාළුවා මාත් තරහද නැද්ද කියලා. ඒ කියන්නේ බෑනේ. තව කාගේ හිතක් මට කියන්න දෙයක් නැහැ. එහෙනම් මේකම දන්නේ නැහැ. මෙතන නෝ දන්නේ නැහැ. එහෙනම් බිඳුවගේ ලකුණු කරන්න තැන උෂ්ණත්වය ඇතුළ බිඳුවන වෙන්න පුළුවන්. මෙතන උෂ්ණත්වය ඇත්තටම උෂ්ණත්වය 100 වෙන්න පුළුවන්. දැන් ප්‍රශ්නේ තියෙන්නේ මේ උෂ්ණත්වය අර ඉස්සෙල්ලා කියමු තාරකය. ඒ කියන්නේ අයියේ. දැන් අයියා මේ ක්‍රමාංකයෙන් කරනකොට හොඳම යාළුවෝ විදිහට මෙයා පාවිච්චි කරන මෙයාගේ උෂ්ණත්වය ඔන්න එකේ තියෙනවා කියලා ක්‍රම වැරදිච්ච හින්දා තමයි මේ අයියට මේ පරිමාණය වැරදුනේ. මෙතන එක වෙන්න ඕන තරම බිඳුව ලකුණු කරලා මෙතන 100 වෙන්න ඕන තරම 99 sorry 99 වෙන්න ඕන තරම 100 ලකුණු කරලා මේක පරිමාණය වැරදුනේ අයියා මේ මොනවාද හොඳම යාළුවෝ විදිහට පාවිච්චි කරපු කෙනා අතර හොඳම යාළුවෝ නොවෙච්ච හින්දා කියලා කියන්න පුළුවන්. ඒතර අයියා මෙයා ඒ කියන්නේ මේ වැරදිච්ච එක්කෙනාව එතන හොඳම යාළුවයි ලොකුම තරහකාරයා මම ආශ්‍රය කරලා මට වැරදිලා. මම මොනවාද සෞත්තු වැඩක් වෙලා. එතකොට මට ඕනේ දැන් වගේ හොඳම යාළුවවයි ලොකුම තරහකාරයා චෙක් කරගන්න. මම කරන්නේ මම ගන්නවා වෙනත් උෂ්ණත්වමාන සමග සෙසල් බිඳුව ලබාගත් එක්කෙනෙක්. ඒ කියන්නේ පන්තියේ ඉන්න අර නිවිච්චම ළමයා කියලා හිතන්න. ඉන්නවනේ හොඳම යාළුවා. හොඳම යාළුවා නෙමෙයි පන්තියේ ඉන්න නිවිච්චම ළමයා. අපේ පන්තියේ හිටියනගේ නම් පිළිවෙල ළමයි මම බොයිස් ස්කෝලේට ගියේ. අපේ පන්තියේ හිටියේ මාර හොඳ පිළිවෙල ළමයි. ඒ පිළිවෙල ළමයා ස්කෝලේට එනකොට අපේ සාමාන්‍ය ගුඩ් මොර්නිං කියන්නේ මෙයා ඉන්නේ සුබෝදසන කියන්නේ. හරි ඒ වගේම ස්කෝලින් එකේ යනකොට පරිස්සමෙන් ඉන්න අපි හෙට හම්බෙමු. අනික හරියට මාරම අනිකන් මට කියන්න තේරෙන්නේ නැහැ. අර මාරම නිවිච්ච තරචරයක් වුණා. සමහර කට්ටිය ඉන්න ඔහොම. පන්තියේ අර යාළුවොත් එක්ක පොරකා බත් එක්ක කන්නේ. බත් එක ඇරිය ගම පිටරේ අරන් දුවන්නේ. හරිද? ඔන්න වගේ පිළිවෙලකට හිටපු සමහර යාළුවෝ හිටතර ඒගොල්ලෝ මොනාර එකක් වල පිළිවෙල ළමයි උනානියන් ගෑල් ළමයි ටයිප් එකට ගිය පට්ටියක් තිබ්බා අපේ ඉස්කෝලේ. හරි. ඇත්තටම ඒතර එයා ඇත්තටම හොඳයි. එයාගේ ඕන නෝට අපිට දාන්න පුළුවන්. පන්තියේ හැමොත් එක්කම මෙයා සහයෝගී. හරිද? කාට හරි චුට්ටියක් ප්‍රශ්න වෙච්ච ගමන් එයා ගිහලා අඬන්න එපා. අපි මේක හදාගමු. සවුත් වෙන්න එපා. අපි මේක හොඳට කරමු. නිකන් මෙයාට අම්මා තාත්තා උපදෙස් දෙන විදිහට පුදුම උපදෙස් දෙනවා මේ. ඇත්තම හොඳ චරිතයක්. තාමත් අපිත් එක්ක කතා කරනවා මම අපේ ඉස්කෝලේට වෙත් කෙනෙක්. එතකොට අපි ගන්න එහෙම එක්කෙනෙක්. හැමොත් එක්කම හොඳට කතා කරනවා. එතන එයාගේ උෂ්ණත්වය මම ගන්න බිඳුවක් කියලා. කියන හැමොත් එක්කම හැමෝගෙම පරිමාණය. කියන පන්ති 40 ගානක් කියනවනේ. ඒතර 40 ගානත් එක්කම බලනකොට මෙයා කියන 40 ගානෙන් මෙයා මැරලා තියෙනවනේ. ඒතර පන්ති ඉන්න 40 ගාන කියම මේ ළමයා ගැන කොහොමද ඇහුවොත් එimhe 40 දෙනාම කියන්නේ මේ ළමයා හොඳයි. කිසිම තරහකාරයෙක් මෙයන් නැහැ. අන්න එහෙනම් අපි එයාව ගන්නවා. එයාව ගන්නවා කියලා කියන්නේ ඇත්තටම 0.0 තියෙන අයිස් මොනවාද?
0 सेल्सियस වල තියෙන අයිස් කුට්ටියක් ගන්න. කොහොමද හරියට 0 सेल्सियस තියෙන අයිස් කුට්ටියක් කියලා අපි තීරණය කරගන්නේ? කොහොමද අපි හරියට 0 सेल्सियस තියෙන අයිස් කුට්ටියක් තීරණය කරගන්නේ? මෙයාව නම් අපි අනික් කට්ටියත් එක්ක කම්පෙයාර් කරලා බලනවා. ඒකෙන් දැන් මට ඕනි මෙයා මගේ හොඳම යාළුවද නැද්ද කියලා තීරණය කරගන්න. මෙයා තියෙන 0ද නැද්ද කියලා තීරණය කරගන්න. හරිද? මම මොකෝ කරන්නේ? අනික් පන්ති අනික් යාළුවෙන් අහනකොට මේ පන්තියේ හොඳම ළමයා කවුද? මෙයා. එහෙනම් මෙයාගේ උෂ්ණත්වය අනික් කට්ටිය හැමෝම කියන පන්තියේ ඔක්කොම මෙයාගේ උෂ්ණත්වය 0යි කියලා. එහෙනම් පන්තිය 45ක් ඉන්නවනම් 45 දෙනා මෙයාගේ උෂ්ණත්වය 0යි කිව්වොත් එනවා. මෙයාගේ උෂ්ණත්වය 0ක් වෙන්න පුළුවන් හැකියාව වැඩි නේද? එහෙනම් මේ ඇත්තට බඩ කරපුවා මෙයාගේ ඇත්ත උෂ්ණත්වය 0යි කියලා. එනේ මේ ඇත්ත උෂ්ණත්වය සෙල්සියස් 0ක වෙච්ච එක්කෙනාව ඇත්ත උෂ්ණත්වය සෙල්සියස් 0ක වෙච්ච එක්කෙනාව අරන් එනවා. අරන් ඇවිල්ලා දැන් මොකද කරන්නේ? අරන් ඇවිල්ලා මම එයාව දාලා මෙයා මේ ක්‍රමාංකය මගේ අතින් වැරදීම මගේ අතින් වෙච්ච වැරද්ද මම දානවා මෙන්න මේ හැමෝම කියන හොඳම ළමයා ඇතුළට. එතකොට හොඳම ළමයා ඇතුළට දැම්මම පස්සේ නංගි මෙයාගේ ඇත්තම උෂ්ණත්වය 0යි නම් එතකොට මෙයාගෙන් පෙන්වන්නේ මේ උසද? අපි හිතමු ඔන්න දැන් මෙතන මම හොඳම යාළුවා කියලා හින්දා ක්‍රමාංකයක උස මෙතන කියලා හිතන්නකො මෙන්න මෙතන. එතන මම හිතන්නේ මෙතන තමයි 0යි සෙල්සියස් තියෙන්නේ කියලා. හරිද? දැන් ඇත්තටම 0 සෙල්සියස් දැම්මම පස්සේ ඇත්තටම නිවිච්ච ළමයෙක්ට ඇත්තටම මුළු පන්තියේ මුළු ඉස්කෝලේම හොඳම ළමයාත් එක්ක මෙයා කම්පෙයාර් කරාට පස්සේ හොඳම ළමයාත් එක්ක කම්පෙයාර් කරාට පස්සේ මට තේරෙනවා මේ 0 සෙල්සියස් කියලා කියන්නේ මගේ හොඳම යාළුවා කියලා මම ලකුණු කරලා තියෙන්නේ 1 සෙල්සියස් වල ඉන්න කෙනෙක් කියලා. ඊට පස්සේ මම ගන්න ඕනගේ පන්තියේ ඉන්න මුළු සෙක්ෂන් එකේ ඉන්න නරකම ළමයාව. මුළු සෙක්ෂන් එකේ මුළු ඉස්කෝලේ ඉන්න නරකම ළමයාව ගන්නවා. හැමොත් එකම තරහයි. කිසිම කෙනෙක්ගේ යාළුවෝ නැහැ හැමොත් එකම තරහයි හැමෝටම කරදර කරනවා. මෙන්න මෙයාව ගන්න. මුළු ඉස්කෝලේම මෙයාට අකමැති. ඒතර මට පුළුවන් ගන්න ඉස්කෝලේම වුණොත් ඉස්කෝලේම කියන්නේ අරගම ගාමේ. එහෙනම් මට ගන්න පුළුවන් මෙයාගේ උෂ්ණත්වය සෙල්සියස් 100යි කියලා. එහෙනම් බලන්න මම ඇත්තටම ඉඳන් හිටියේ මෙයා තමයි ලොකුම තරහකාරයා කියලා. නමුත් ලොකුම තරහකාරයා චුට්ටක් හරි මාත් එක්ක යාළුවෙක්. එහෙනම් මම කරන්නේ මට වැරදිච්ච එක්කෙනාව වැරදිච්ච හේතුව මම කම්පෙයාර් කරලා බලනවා මේ ඉස්කෝලේ වෙන ලොකුම තරහකාරයාත් එක්ක. ඒතර මට තේරෙනවා මම මෙතන 100යි කියලා ලකුණු කරාට ඇත්තටම මෙතන තියෙන්නේ 99යි සෙල්සියස්. 99යි සෙල්සියස්. මෙන්න මේ තමයි අපි ක්‍රමාංකණය කරගන්නේ. එතකොට ඇත්තටම බැලුවොත් එහෙම මම මෙතන 100 කියලා හිතන්නේ 99ට. බිංදුව කියලා හිතන්නේ 1යි සෙල්සියස් වලට. එතකොට මෙන්න මේ පරිමාණය අදෝ පරිමාණය වැරදි. හරිද? අදෝ පරිමාණය අවමගේ සෙල්සියස් බිංදුව කියලා ගත්තොත් උෂ්ණත්වය වැරදි. එතකොට සෙල්සියස් බිංදුවේ ඇත්තටම තියෙන 1යි. බිංදුවයි සෙල්සියස් වලදී ඇත්තටම තියෙන 1යි. 100යි සෙල්සියස් වලදී වැරදි උෂ්ණත්වය ඇත්තටම තියෙන්නේ 99යි සෙල්සියස්. පිළිගන්නවද ඒක? හරි. එහෙනම් ඔන්න අපි ප්‍රශ්නයක් තියෙනවා හොයාගත්තා. ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයාගත්තා. මේ තමයි ලොකුම අමාරු වැඩේ. ප්‍රශ්නයක් තියෙනවා කියලා හොයාගන්න. අනික අපේ රටේ තත්ත්වය වගේ තමයි දැන්. අපේ රටේ කවුරුත් කැමති නැහැ කියන්න අපේ රට ආර්ථික අර්බුදයක ඉන්නවා කියලා. අපේ රට ඩොලර් මිලියන ගණන් රෝගකට ණය කියලා කියන්න කැමති නැහැ. අපේ හැමෝම කියන්නේ අපිට ඇති වෙන සල්ලි තියෙනවා අපිට ඕන දෙයක් කරන්න පුළුවන්. එහෙනම් බය වෙන්න එපා. අපි ඕගොල්ලෝ කොහොමද ජීවත් කරනවා. එහෙනම් නැගේ කැම්පස් එකේ බඩු ගන්නවත් කැම්පස් එකේ මේන්ටේන් කරනවත් ලංකාවේ සල්ලි නැහැ. කැම්පස් එකේ මේන්ටේන් කරලා අපි එකතු කරලා ෆන්ඩ් මේ කියන්නේ සොසයිටි වලින් සල්ලි එකතු කරලා තමයි අපේ කැම්පස් එකට අවශ්‍ය බඩු වඩුමාද ගන්න. හරි. එහෙනම් අපේ පාර්ලිමේන්තුවේ කට්ටිය කැමති නැහැ පිළිගන්න. මේක ඇත්තටම දැන් මේ හිර වෙච්ච රටක් කියලා පිළිගන්න කැමති නැහැ.
හරිනේ එකක් මේ වගේ. ඒ කියන්නේ මේ ඉන්නේ වැරදි කට්ටිය. මේ ඉන්න රට ඇත්තටම දැන් හිර වෙලා ඉන්නේ. අපි යන්නේ වැරදි පාරක. එහෙනම් දැන් රටේ ආන්න හැමෝම කියනවා ඔන්න අපේ රටේ දැන් පොඩ්ඩක්වත් ණය නැහැ කියලා කියනවා ඉස්සර කිව්වා. හරිද? ඉස්සර කිව්වා. ඇත්තටම ණය නැති කාලෙත් අපි පොඩ්ඩක් ණය කියලා හිතන්න. දැන් අපි 100% ණය කියලා හිතනවා. යම් වෙලාවක ණය අඩු වෙන්නත් පුළුවන්. ඔන්න ඔය සිද්ධිය මෙතන වෙන්නේ. එතන මේ පැත්තේ බිඳුවේ ඉඳන් 100 යන ලකුණු කරපු පරිමාණය වැරදි නේද? මේ පරිමාණය හරිද වැරදිද? හරිද වැරදිද? මම හිතනවා මම කියන කතාව තේරුණා කියලා. හිතනවා මම කියන කතාව තේරුණා කියලා. හරි. පොඩක් බලන්න. දැන් අපි හිතනවා මෙතනින් වැරදි පාඨාංක මෙතනින් නිවැරදි පාඨාංක. මම ඉස්සෙල්ලා පටන් ගන්න කිව්වා මේ උෂ්ණත්වමානයේ තියෙන සෙන්ටිග්‍රේඩ් 50 නම් මේ අතර පාඨාංක 100ක් තියෙන නිසා මේක 50 100න් බෙදුවට පස්සේ 1 සෙල්සියස් අංශකයෙන් 0.5යි. නමුත් ඇත්තටම දෙන පරිමාණය සෙල්සියස් අංශක 50 තියෙන කොටස් 98යි. ඇයි බිංදුව වෙනට එක ගන්න 100 වෙනකොට 99 ගන්න. එහෙනම් මේක 98යි. මේක සූත්‍රයට ඔස්සේ ආසංශයෙන් 0.6ක් වේ. වෙනද 0.5කින් 1 සෙල්සියස් වැඩි වෙනවා නම් අද 0.6කින් 1 සෙල්සියස් වැඩි වෙන්න ඕනේ. ඒ තමයි පරිමාණය වෙන්නේ. හරි හරිය නිකන් අර මම ඉස්සෙල්ලා කියපු උදාහරණය කොවිඩ් මරණ. කොවිඩ් මරණ මේ දින වෙනස් කියන්නේ වැරදි කොවිඩ් මරණ සංඛ්‍යා ලේඛනය. එක පාට 100ක් වෙච්ච සංඛ්‍යා ලේඛනය වගේ. ඒතර මෙතනින් අපි ගත්තොත් මොනවා හරි උපකල්පනයක් කරණය කිරීම ගත්තොත් ඒ කරණය කිරීම වරදිනවා. ඒතර ඇත්තටම මේ 100ක් මැරිච්ච දවසේ 100ක් ඒ දවසේ මැරෙලාද නැහැ. ගොඩක් පරණ වෙන වෙන දවස්වල බෙදලා ගිහිල්ලා තියෙනවා. ඒතර ඒ ඇත්ත පරිමාණය මේක. ඒතර ගන්න ලැබිච්ච පරිමාණය මේක ඇත්ත පරිමාණය මේක. යන්න ලියපු දැන් ඉස්සරහ ලියන්න යන්න. ලියපු දැන් ඉස්සරහ ලියන්න යන්න. ඒ අනුව ඒ අනුව මෙම සාම්පල තුල ඒ අනුව මෙම සාම්පල තුල ඒ අනුව සාම්පලය තුල උෂ්ණත්ව මානය රඳවා ඒ අනුව සාම්පලය තුල උෂ්ණත්ව මානය රඳවා උෂ්ණත්ව මානයෙන් පෙන්눔 කරන උෂ්ණත්ව මානය රඳවා උෂ්ණත්ව මානයෙන් පෙන්눔 කරන උෂ්ණත්ව මානයෙන් පෙන්눔 කරන අගයන් භාවිතා කර නිවැරදි උෂ්ණත්වය ලබාගත හැක. අගයන් භාවිතා කර නිවැරදි උෂ්ණත්වය ලබාගත හැක. නිවැරදි උෂ්ණත්වය ලබාගත හැක. නිවැරදි උෂ්ණත්වය ලබාගත හැක.
නිවැරදි උෂ්ණත්වය ලබා ගත හැකියි. හරි. නිවැරදි උෂ්ණත්වය ලබා ගත හැකියි. හරි. දැන් හිතන්න මෙයා තමයි වැරදි පාට අංකය. වැරදි කෙනා උඩින් කතරයක් දාන්න. මේ ඉන්නේ වැරදි පාට අංක සෙට් එකක. මේ ඉන්න රතු පාටේ නේද ඉන්නේ හරි පාට අංක සෙට් එකක. දැන් හිතන්න ඇත්ත උෂ්ණත්වය සෙල්සියස් අංශක 60ක් කියලා තනමු. යම් ද්‍රාවණයක් ගන්නවා යම් ද්‍රාවණයක් කරන ඒ ද්‍රාවණයේ තියෙන ඇත්තම උෂ්ණත්වය සෙල්සියස් අංශක 60යි. එහෙනම් නංගි මම මේ හොයන්න යන්නේ මේ වැරදි උෂ්ණත්වයේ උෂ්ණත්වමානය. ඒ කියන්නේ වැරදි එක්කෙනාගෙන් ඇත්තටම 60ක් තියෙන ද්‍රාවණයක උෂ්ණත්වය පෙන්වන්න කොච්චරක් කියලා. ඇත්තටම 60ක් තියෙන ද්‍රාවණයක උෂ්ණත්වය පෙන්වන්න කොච්චරද කියලා. අරගෙන නිකන් අපි හිතමුකෝ දැන් අපේ රටේ මොනවාද කොවිඩ් තත්ත්වය අපි හිතමු දවසට 60ක් මැරෙනවා කියලා. හිතමු දවසට 60 දෙනෙක් මැරෙනවා. නම් දවසට 60ක් මැරෙනවා නම් ඒ පාඨාංගය තමයි හරි පාඨාංගය. නමුත් අපි දන්නවා අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන පාඨාංගය වෙනස් වර්ගයක්. සාමාන්‍ය ගොඩක් වෙලාවට. එතකොට දවස ඇත්තටම 60ක් මැරෙනවා නම් මම හොයන්න යන්නේ අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරනවා කීයක් දවසක් මැරෙනවද කියලා. එතනකෙන්ද මම මේ කරන්න යන්නේ අපේ රටේ ඇත්තට දවසට 60ක් මැරෙනවා. ඒ කියන්නේ ඇත්ත පාඨාංගය 60යි නම් අයනම් අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් දවසට කොච්චර මරණ සංඛ්‍යාවක් කන්ෆර්ම් කරනවද කියන සංකල්පෙට තමයි යන්න. එහෙනම් මම ගන්නම් ඇත්ත මරණ සංඛ්‍යාව 60යි කියලා. ඇත්ත මරණ සංඛ්‍යාව 60යි කියලා ගන්නවා. එහෙනම් මට ඕනේ අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් කරන වැරදි පාඨාංග කොච්චරද කියලා. අපි ඇත්තම පාඨාංග 60යි නම් වැරදි පාඨාංග කොච්චරද? වැරදි පාඨාංග කොච්චරද? ඇත්ත පාඨාංග 60යි වැරදි පාඨාංග කොච්චරද? අන්න යා තමයි හොයන්නේ. දැන් මම දන්නේ. අපිට ගාණක් දෙන්න පුළුවන් නම් මෙහෙම මේ සංකල්පයෙන් සත්‍ය උෂ්ණත්වය 60යි නම් උෂ්ණතමානයෙන් පෙන්වුම් කරන විදිහට සෞඛ්‍ය සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් පෙන්වුම් කරන දවසට මරණ සංඛ්‍යාව කොච්චරද? හරි. මම හිතනවා මම කියපු දේ පැහැදිලි කියලා. ගිය සතියේ ඉඳන් ගවර්න මේක කියා දුන්නා. කොහොමද අපි මෙයාගෙන් පාඩම් ගන්න කියලා. හොඳට මතක තියාගන්න මතක නැත්නම් අපි කොහොමද මේක සුළු කරලා x කියන එක නා හොයන්නේ. කොහොමද අපි අපිට ලැබිච්ච දවසට මරනවා කියන 60ක් ගත්ත එක්කෙනයි. සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ ඉදිරිපත් කරන දවසට මෙච්චර මරණ සංඛ්‍යාව හදලා හරි දේ තෝරගන්න. ඔන්න බලාගන්න. මට පුළුවන් මේක ලියන්න. මට පුළුවන් මේක ලියන්න 100 රින බිඳුව 100 සෙල්සියස් රින බිඳුවයි සෙල්සියස් බෙදීම x රින බිඳුවයි සෙල්සියස් සමානයි
මෙහෙම දෙයක් මෙතන වෙලා තියෙන්නේ. අපි ගාව ඇත්තටම දවසට 60 දෙනෙක් මැරෙනවා. නමුත් සෞඛ්‍ය දෙපාර්තමේන්තුව කියන දවසට 62 කියන්නේ 60.2ක් මැරෙනවා කියලා. මෙතන තේරෙනවා කියලා. කියන්නේ මේ පාඩම් ගන්න නම් මෙන්න මේ අතර උෂ්ණත්ව වෙනස. කොයි අතර උෂ්ණත්වද? මෙන්න මේ අතර උෂ්ණත්ව වෙනස. මෙන්න මේ අතර උෂ්ණත්ව වෙනස. හැම අවස්ථාවකම හැම ගානකදීම මේ අතර උෂ්ණත්ව වෙනස බෙදන්න මේ අතර උෂ්ණත්ව වෙනස. මෙන්න මේ ඒක සමාන කරන්න නේ c රින බිඳුව x රින බිඳුව ඒක සමාන කරන්න මෙයාගෙන් මෙයාව අඩු කරන්න. මෙයාගෙන් මෙයාව අඩු කරන්න. 99 රින 1 60 රින 1 ලියා ගන්න. මේ සම්පූර්ණ රූප සරණ ඇඳලා මේක ලියා ගන්න. සම්පූර්ණ රූප සරණ ඇඳලා මේක ලියා ගන්න. ඉස්සෙල්ලා මම හදනකොට මෙතන 58 කියන දේ තිබ්බ. එතන 58 59. මොකද 60 නේ අරගෙන 59. එතන මේක සුළු කරේ කොහොමද නංගි? ඊට පස්සේ බලන්න මතක් වෙයි. මේක x උත්ත කරා. x උත්ත කරනකොට මෙයා මෙහෙම තමයි තියෙන්නේ. මෙතනින් මෙයා මෙහෙට වැඩි කරා මෙයා මෙහෙට වැඩි කරා මෙහෙම වෙන්නේ. c වැඩි කිරීම 59 සමානයි 98 වැඩි කිරීම x. x උත්ත කරන්නකෝ. x උත්ත කරනකොට මෙයා 50ට යන්නද? c වැඩි කිරීම 59 දෙම 98. ඒ උත්තරේ සුළු කරලා තමයි මම මට මෙතන 60.2 සෙල්සියස් කියලා ආවා. ඒ කියන්නේ අපි ගාවදී ඇත්ත පාඩම්ගේ දවසට 60 දිනෙන් කරනවා 60ක්. නමුත් මොනවාද අපේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුව ඉදිරිපත් කරන දවසට 60.2 කරනවා කියලා. හරි. එතන සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් අපි ඇත්ත මරණ සංඛ්‍යාවට වැඩි පාඩම්ගේ තමයි ඉදිරිපත් කරන්නේ. ඒක දෝෂයක්. හරි. මේ කොටස සංකීර්ණයි. දැන් ඊට පස්සේ කරගෙන යන කොටස. මම මේක මහන්න. මෙතන ඔයගොල්ලෝ ඔක්කොම ලිව්වා කියලා. දැන් බලන්න පොඩ්ඩක්. මේ තමයි හරි උෂ්ණත්වය මේ තමයි වැරදි උෂ්ණත්වය. දැන් මට ඕනේ මෙයාගේ හරි උෂ්ණත්වය ඕනේ මට. ඒ කියන්නේ මෙහෙම දෙයක් ඕනේ මට. මට ඕනේ දැන් ඇත්තටම මේ වතුර ටික නටනකොට උෂ්ණත්වමානය කොච්චර උෂ්ණත්වයක් පෙන්වුම් කරනවද කියලා හොයන්න. ඒ කියන්නේ ඇත්තටම මේ වතුර ටික නටනවා කියලා කියන්නේ ඇත්තටම සෙල්සියස් 100ට එනවා කියලා. මේ ඇත්තටම මේක උෂ්ණත්වය සෙල්සියස් 100ට ආවට පස්සේ උෂ්ණත්වමානය කොච්චර පාඩම්යක් පෙන්වුම් කරනවද? ඊට පස්සේ මට ඕනේ මොකද්ද? ඇත්තටම මෙයා බිඳුව එකට අවස් මෙන්න මේ අවස්ථාවේදී හරිද? ඇත්තටම මේ වතුර ටික මේ වතුර ටික ගල් වෙනකොට මෙයාගේ උෂ්ණත්වමානයෙන් පෙනෙන පාඩම් කොච්චර කියලා හොයන්න. පොඩ්ඩක් කල්පනා කරලා බලන්න මොකද මේ හොයන්න යන්නේ කියලා. තනියෙන් පොඩ්ඩක් කල්පනා කරන්න. හරි. ඔන්න දැන් බලන්න පොඩ්ඩක්. මේ දිය වෙන අයිස් ටිකේ දැන් තියෙන උෂ්ණත්වය බිඳුවයි.
දැන් නම් මේ අයිස් ටික 0 සෙල්සියස් වල ආවොත් එහෙම. ඒ කියන්නේ ඇත්ත උෂ්ණත්වය 0 සෙල්සියස් වුණොත් එහෙම. මට ඕනේ වෙන්නේ ඇත්ත උෂ්ණත්වය 0 සෙල්සියස් වුණොත් එහෙම මේ වැරදි උෂ්ණත්වමානයෙන් පෙන්වන පාඩම් කොච්චරද කියලා හොයන්න. ඊට පස්සේ මට ඕනේ ඇත්ත උෂ්ණත්වය සෙල්සියස් 100ක් වුණොත් එහෙම වතුර නටනකොට මේ වැරදි උෂ්ණත්වමානයෙන් කොච්චර පාඩම්යක් පෙන්වනවද කියලා හොයාගන්න. තේරෙනවද මම මේ මට හොයන්න අවශ්‍ය දේ? මට හොයන්න අවශ්‍ය වෙන්නේ මෙන්න මෙතන මෙන්න මේ p ලක්ෂයත් මෙන්න මෙතන l ලක්ෂයත් කියන ලක්ෂ දෙකම මට හොයන්න ඕනේ. මට හොයන්න වෙන්නේ ඔන්න ඔය ලක්ෂ දෙක. මේ ලක්ෂ දෙක කියලා කියන්නේ මොකද්ද? මේ තියෙන සතු පරිලකුණු වලින් හරි උෂ්ණත්වය. දැන් මම දන්නවා 99 ද 100ක් පෙන්නනවා කියලා. ඒක අපි හොයාගත්තා මේ පන්තින නරගම ඉස්කෝලේ නරගම ළමයාත් ඉස්කෝලේ හොඳම ළමයාත් පාවිච්චි කරලා 99ක් පෙන්නනකොට 100ක් තියෙනවා. එකක් පෙන්නනකොට බිඳුවක් තියෙනවා කියලා අපි හොයාගත්තා. දැන් මට ඕනි ඇත්ත උෂ්ණත්වය බිඳුවක් තියෙනකොට උෂ්ණත්වමානය කොච්චර උෂ්ණත්වයක් පෙන්වුම් කරනවද? ඇත්ත උෂ්ණත්වය සෙල්සියස් 100ක් තියෙනකොට උෂ්ණත්වමානය කොච්චර උෂ්ණත්වයක් පෙන්වුම් කරනවද කියලා. හරි. හරි. ලියන්න දරුවක් දාලා දැන් දරුවක් දාලා දරුවක් දාලා දැන් නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් 100ක් වන විට නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් 100ක් වන විට නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් 100ක් වන විට උෂ්ණත්වමානයෙන් පෙන්වුම් කරන පාඨාංකය හා උෂ්ණත්වමානයෙන් පෙන්වුම් කරන පාඨාංකය හා නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් 99ක් වන විට sorry 100 කතාවක් පෙන්න පාඨාංකය හා නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් බිඳුවක් වන විට නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් 100ක් වන විට උෂ්ණත්වමානයෙන් පෙන්වුම් කරන පාඨාංකය හා නිවැරදි උෂ්ණත්වය සෙල්සියස් බිඳුවක් වන විට උෂ්ණත්වමානයෙන් පෙන්වුම් කරන පාඨාංකය සොයන්න. හොඳට බලාගන්න කොහොමද මේ ක්‍රමාහයන් හදන්නේ කියලා. ඉස්සෙල්ලා ගානක් ගත්තේ සමාන පරතර අපි ගණන් හදුවා. ඒතරට තේරෙන්න නංගේ 100 නම් මේ පරතරයත් මෙන්න මේ පරතරයත් ආසන්නව සමානයි. එහෙනම් මට ලියන්න පුළුවන් මෙහෙම නේ බලන්න. හොඳට බලාගන්න. 100-99 බෙදීම මේ වෙනස මේ වෙනස මේ වෙනස මොකක්ද?
මෙන්න මේ විදිහට සලකන්නේ මම මෙතන. බලන්න 100 රින 99 බෙදීම 99 රින 1. 99 රින 1 සමානයි බලන්න ඊට පස්සේ පොඩ්ඩක් ඉන්න. බලන්න මේ අතර උෂ්ණත්ව වෙනස බෙදීම මේ අතර උෂ්ණත්ව වෙනස සමානයි මේ අතර උෂ්ණත්ව වෙනස බෙදීම මේ අතර උෂ්ණත්ව වෙනස. එහෙනම් 100 රින 99 බෙදීම 99 රින 1 සමානයි xp රින 100 බෙදීම 100 රින බිඳුව. ඒ කියන්නේ මෙතන 1 බෙදීම 98 සමානයි xp රින 100 බෙදීම 100. මෙයා මෙහෙට වැඩි කරනවා 100 බෙදීම 98 මේ රින එතකොට එන්නේ සමානයි xp රින 100 මේ රින 100 මෙහෙට එනවා. එහෙනම් xp සමානයි 100 බෙදීම 98 ධන 100. එතකොට නම් මේ xp වලට ලැබෙනවා xp සමානයි 101.28 සෙල්සියස්. ඔන්නෝම ලැබෙනවා. හරි. ඒ කියන්නේ මෙහෙමයි. මේ අතර උෂ්ණත්ව වෙනසක් තියෙන්නේ. මේ අතර උෂ්ණත්ව වෙනස හැමතිස්සෙම එකම විදිහට වෙනස් වෙන්න ඕනේ නැහැ. ඔයාලට තේරෙන්න ඕන මේ අතර උෂ්ණත්ව වෙනසදී මේ අතර උෂ්ණත්ව වෙනස. මේ අතර උෂ්ණත්ව වෙනසදී මේ අතර මේ පැත්තයි මේ පැත්තයි මේ පැත්තයි මේ පැත්තයි අනික සමාන වෙන්න ඕන. xp හොයන හැටි කියලා. මේක දැන් මේක ලියා ගන්න. ලියා ගන්න මේක ඇඳලා මේක ලියා ගන්න. එතරයි x2 and හරි දැන් අපි හොයමු. දැන් මම මේ xp එක හොයුවා. මේ xl කියන්නේ කවුද? මේ xl කියන්නේ කවුද? නිවැරදි උෂ්ණත්වයේ සෙල්සියස් අංශක බිඳුවක් වෙනකොට උෂ්ණත්ව මානයෙන් පෙන්눔 කරන උෂ්ණත්වය කොච්චර දිනවද කියලා මෙතන කියනවා. අපි බලමු යා කොහොමද හොයන්නේ කියලා. මම මේක මකනවා බලාගෙන පොඩ්ඩක්. එතකොට එයාව හොයන්නේ කොහොමද අපි? එයාව හොයන්නේ කොහොමද අපි? මට ඕනේ මෙන්න මෙයාව. හරි. දැන් මේක හදලා ඉවරයි. දැන් මේකත් එක්ක පටලවා ගන්න එපා ඒක. හරිද? එහෙනම් ඔන්න මෙයාව වැහුවා. දැන් අපි මෙයාව හදමු දැන්. මෙයාව ගන්න පොඩ්ඩක්.
දැන් මට ඕනේ මෙන්න මෙයාව. එහෙනම් මට ගන්න පුළුවන් මෙන්න මේ අතර වෙනස. මේ අතර වෙනස. මේ අතර වෙනස. මේ අතර වෙනස. එහෙම ලිව්වොත් එහෙම 100 ඍණ බිඳුව බෙදීම බිඳුව ඍණ xl සමානයි 99 ඍණ 1 99 ඍණ 1 බෙදීම 1 ඍණ බිඳුව. මේ සුළු කරොත් එහෙම 100 බෙදීම ඍණ xl වල බිඳුව ඍණ xl ඍණ xl සමානයි 98 බෙදීම 1යි. එහෙනම් මෙයා මෙහෙට කරනවා මෙයා මෙහෙට වෙනවා. එහෙනම් xl ඍණ xl සමානයි 100 බෙදීම 98. 100 බෙදීම 98 කීයද නම්? 100 බෙදීම 98 එනවා 1.0 ඍණ xl සමානයි 1.02 සෙල්සියස්. එහෙනම් xl කියන්නේ කොච්චරද? ඍණ 1.02 සෙල්සියස්. එහෙනම් ඇත්තටම මෙතනින් පෙනෙන උෂ්ණත්වය වෙන්නේ කොච්චරද? මෙතනින් පෙනෙන උෂ්ණත්වය කොච්චරද? ඍණ ගාණක් මෙතනින් පෙන්නන්නේ. දෙක මෙතන උෂ්ණත්වය ඍණ එන්නත් පුළුවන්. හරි. තියාගන්න. මේක මිනිහෙට වෙච්ච වැරද්දක්. හරිද? මිනිහෙට වෙච්ච වැරද්දක් කියලා කියන්නේ කවුරුත් මිනිහෙක් ඔයාට ඕන කමින් පාඩාවෙන් වරද්දවන්නේ නැහැ. හරිද? ඒ කියන්නේ මේ පාඩාවේ වැරදීම කාගේවත් කියන්නේ ඕන කමින් කරපු දෙයක් නෙමෙයි වාට. ඒ මිනිහා හිතුවේ නැහැ මෙතන බිඳුවක් ගන්න වෙලාව එකක් තියෙයි කියලා. නැතු ඕන කමින් මේ මිනිහා එකක් තියෙන බිඳුවක් දැම්මේ. එතකොට හිතා ගන්න එතකොට පාඨාංගයේ වැරදලා තියෙන්නේ මිනිහගේ වැරද්ද හින්දා නෙමෙයි මිනිහගේ අත් වැරද්දක්. ඒ මිනිහට මේක නවත්ත ගන්න හැකියාවකුත් නැහැ. ඒතර දෝෂය සිද්ධ වෙන්නේ ගොඩක් දුරට මිනිහෙක් හදන කම්පැනි ඕන කමේ වැරද්දක් කරන්නේ නැහැ. පරිසරයට නොනැක්විය හැකි හේතු මත තමයි දෝෂ සිදු වෙන්නේ. ඒ කියන්නේ සමාජයේ හිතන තරම්ම නරකක් නැහැ. ආරයි මිනිහෙට වරද්දන්න කියලා මේක අපිට හදලා දෙන්නේ නැහැ. ඒ මිනිහාගේ යම් දෝෂයක් හින්දා වැරදුනා. ඒතර ඒක දෝෂයෙන් ඒ මිනිහට බනින්නත් බෑ. අපිට ඒ හදන මොනවාද උපකරණ බනින්නත් බෑ. උපකරණයෙන් මිනිහේ කරන්න දෙයක් නැහැ මේ මොනවාද වැරද්ද. එහෙනම් අපිට මිනිහට කෙලියම බනින්න බෑ. බනිනවට බනින්න බෑ. ඒක සම්පූර්ණ ඔයාගේ වැරද්දම කියලා බනින්න බෑ. අපි දන්නේ නැහැ මිනිහා ඉන්න මොන පරිසරයේද කියලා. පාඩම් මොන හරි වැරද්දක් කරන මිනිහෙක් කරොත් එහෙම අර කවදාවත් බෑ මිනිහට මුහුණට මනින්න මේ සම්පූර්ණ වැරද්ද ඔයාගේ ඔයාගෙන් දාන්න මේක උනේ කියලා කියන්න බෑ. ඇයි අපි දන්නේ නැහැ මේ මිනිහා මොන වගේ මානසිකත්වයක මොන වගේ පෞල් පසුබිම ඉන්නවද කියලා. ඒත් අපි දන්නේ නැහැ මෙයා ක්‍රමාංකනය කරනකොට එයාගේ තිබ්බ වටපිට පසුබිම කොහොමද කියලා. එයා ගත්තේ මොන වගේ අයිස් කුට් කියලාද මොන වගේ වතුරද කියලා අපි දන්නේ නැහැ. ඉතින් මට කියන්න බෑ 100% මේක වැරද්ද ඔයාගේ. එහෙනම් ඔය එකට පළි වග කියන්න ඕන ඔයා කියලා කියන්න බෑ. එතකොට මම ආකාර දෙකකින් මේ ගාන විසඳලා පෙන්නනවා. එක ආකාරයක් තමයි අර මුලින්ම කතා කරපු ආකාරයට හදලා පෙන්නනවා. අර උෂ්ණත්වය ගන්න හැටි. ඒ වගේ මේ වගේ උෂ්ණත්වය තිබ්බම ගන්න හැටි කියලා දුන්නොත් ගොඩක් වෙලාවට මම මෙයා ගණන් දෙන්නේ මෙන්න මේවා ගැටලු මේ වගේ මොනවාද මේවා ෆවුන්ඩේෂන් එක පාදක කරගෙන මේවා බේස් කරගෙන තමයි දෙන්නේ. කියන්නේ
सेल्सियस 100 99 ඒ කියන්නේ උපරිම උෂ්ණත්වය අවම උෂ්ණත්වය මෙන්න මේවා පදනම් කරලා තමයි දෙන්නේ. ඒ හින්දා මේ ගණන් දෙක මේ ගණන් දෙක මේ ගණන් දෙකයි ඉස්සල ගණන් දෙකයි වලට තේරෙනවා නම් ඉස්සල ගණනයි වල මෙයාට දෙන මොන ගණනක් හදන්න පුළුවන්. අපි මොකද මෙතන මේ කොටස මෙච්චර තියෙන්නේ. මේ කොටස මෙච්චරයි. හරි. මට කියා දෙන්න තමයි තියෙන්නේ මෙච්චරයි තිබ්බේ. හරි. දැන් අපි ගණන් කීපයක් සාකච්ඡා කරමු. ඒ ගණන් කීපයක් සාකච්ඡා කරාට පස්සේ ඔයාගේ තියෙන හැම අඩුපාඩුවම මේකෙන් දැන් අයින් වෙලා යනවා. අපි දෙමු ගාන. අපි දෙමු ගාන. යන්න. උෂ්ණත්වමානයක් ක්‍රමාංකණයේදී උෂ්ණත්වමානයක් ක්‍රමාංකණයේදී වැරදීමෙන් හිමාලාංකය හා වැරදීමෙන් හිමාල අංකය හා වැරදීමෙන් හිමාල අංකය සහ හුමාල අංකය ලෙස වැරදීමෙන් හිමාල අංකය සහ හුමාල අංකය ලෙස හිමාල අංකය සහ හුමාල අංකය ලෙස ඍණ 0.2ක් ඍණ 0.2 සෙල්සියස් හා ඍණ 0.2 සෙල්සියස් හා ඍණ 0.2 සෙල්සියස් හා 1.02 සෙල්සියස් 1.02 සෙල්සියස් 1.02 සෙල්සියස් 1.02 සෙල්සියස් 102 ප්‍රමාණයට දන්න කොට බලන්න ඉස්සෙල්ලා උෂ්ණත්වමානයක් ක්‍රමාංකණයේදී වැරදීමෙන් හිමාල අංකය හා හුමාල අංකය ලෙස හිමාල අංකය හා හුමාල අංකය ලෙස හිමාල අංකය සහ හුමාල අංකය ලෙස ඍණ 1.02 සෙල්සියස් හා 101.02 සෙල්සියස් භාවිතා කර ඇත. මොන වැරදි වුණා පොඩ්ඩක් බලන්න මම මතක මොකද කිව්වේ කියලා. හිමාල අංකය හා හුමාල අංකය ලෙස ඍණ 1.02 සෙල්සියස් හා 101.02 සෙල්සියස් භාවිතා කරලා තියෙනවා. පොඩ්ඩක් ගාන ලියන්න කලින් චුට්ටක් කල්පනා කරන්න. මොකද්ද හිමාංකය මොකද්ද හුමාලාංකය? මොකද්ද හිමාංකය මොකද්ද හුමාලාංකය? කල්පනා කරන්න. මොකද්ද හිමාංකය කියන්නේ? මොකද්ද හුමාලාංකය කියන්නේ? හිමාංකය කියන්නේ මොකද්ද? වතුර අයිස් වෙන උෂ්ණත්වය තමයි අපි හිමාංකය කියලා කියන්නේ. සෙල්සියස් බිඳුව අන්නේ තමයි හිමාංකය කියන්නේ. ඒතර මෙයා වැරදීමෙන් සෙල්සියස් බිඳුව ගන්නවට තරම් තියෙන්නේ ඍණ 1.02. හරි. හුමාලාංකය කියලා කියන්නේ ජලය වාෂ්ප වෙන තැන. ඒ කියන්නේ වතුර නටන තැන උෂ්ණත්වය සාමාන්‍ය සෙල්සියස් 100යි. ඒතර මෙයා වැරදීමෙන් අරන් තියෙන්නේ 101.02. එතකොට දැන් ඔයා දැනගත්තා හිමාලාංකය හුමාලාංකය මේවා අමතක කරන්න එපා. තමන්ගේ නම අමතක වුණොත් කමක් නැහැ මේවා අමතක කරන්න එපා. මේවා අමතක වුණොත් එම අන්තිමේදී ඔයාලට තමයි මේකේ ප්‍රතිඵලය හම්බ වෙන්නේ. හරි. භාවිතා කර ඇත. මෙම උෂ්ණත්වමානය භාවිතා කර මෙම උෂ්ණත්වමානය භාවිතා කර මෙම උෂ්ණත්වමානය භාවිතා කර මෙම උෂ්ණත්වමානය භාවිතා කර
මෙම උෂ්ණත්වමානය භාවිතා කර ද්‍රාවණයක උෂ්ණත්වය මැන්න විටදී ද්‍රාවණයක උෂ්ණත්වය මැන්න විටදී ද්‍රාවණයක උෂ්ණත්වය මැන්න විටදී ඒ සෙල්සියස් අංශක 45ක් ලෙස දක්වයි. ඒ සෙල්සියස් අංශක 45ක් ලෙස දක්වයි. එය සෙල්සියස් අංශක 45ක් ලෙස දක්වයි. දක්වයි නම් ඒ සෙල්සියස් අංශක 45ක් ලෙස දක්වයි නම් ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය සොයන්න. ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය සොයන්න. ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය සොයන්න. ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය සොයන්න. අයිසර ගාන කියන හොඳට ගන්න. උෂ්ණත්වමානය ක්‍රමාංකයේදී වැරදීමෙන් හිමාංකය හා උමාලාංකය ලෙස ඍණ 1.02ක් හා 101.02ක් භාවිතා කර ඇත. මෙම උෂ්ණත්වමානය භාවිතා කර ද්‍රාවණයක උෂ්ණත්වය මැන්න විටදී එය 45 සෙල්සියස් දක්වන්නේ නම් ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය ගණනය කරන්න. හරි හදමු බලන්න. අද විනාඩි 5 දෙකක් කට් කරමු. හදන්න. විනාඩි කීපයක් හම්බ වෙනවා ඉක්මනට හදන්න ගාන.
හරි මම හදනවා බලන්න කට්ටියත් කොහොමද හදන්නේ කියලා. හොඳට බලන්න මොකද මේ කියන්නේ කියයිද පුතා. මෙතනදී අපි කතා කරන්න යන්නේ එහෙම දෙයක්. මෙන්න උෂ්ණත්වමානය සරලව මම මෙහෙම හදින්න. තව සරලව මෙහෙම හදින්න. හරි. මේ උෂ්ණත්වමානය එතන තමයි මොනවාද බල්බ් එක තියෙන්නේ. එතන මෙතන තමයි අඩුම ලක්ෂය මෙතන තමයි උපරිම ලක්ෂය. එහෙනම් පොඩ්ඩක් බලන්න. අපි වැරද්දේ අපි කියන්නේ හදන එක නා වැරදීනේ. සෙල්සියස් අංශක බිඳුව ඉඳන් ලකුණු කරලා තියෙන්නේ කොයි උෂ්ණත්වයේද? එයා ලකුණු කරලා තියෙන්නේ වැරදීමේ. ඒ වැරදීමෙන් ලකුණු කරලා තියෙන්නේ. එයා වැරදීමෙන් ලකුණු කරලා තියෙන්නේ ඍණ 1.02 සෙල්සියස් කියන උෂ්ණත්වය තමයි එයා වැරදීමෙන් ලකුණු කරලා තියෙන්නේ. ඊට පස්සේ එයා සෙල්සියස් 100 විදිහට වැරදීමෙන් ලකුණු කරලා තියෙන්නේ කොච්චරද? 102.101.02 සෙල්සියස්. දෙක හදන එක නා වැරදීමෙන් බිඳුවක් විතර කියන්නේ බිඳුවක් ලකුණු කරලා තියෙන්නේ වැරදීමෙන් 1.02ක් එන්න ඕන දන්න තමයි බිඳුව ලකුණු කරලා තියෙන්නේ. 101.02ක් එන්න ඕන දන්න තමයි 100 ලකුණු කරලා තියෙන්නේ. එතකොට ද්‍රාවණය උෂ්ණත්වමානය ඥානු. මෙන්න මේ උෂ්ණත්වමානය පාවිච්චි කරලා මේ උෂ්ණත්වමානය මේ ටික වැරදි. මේ පාඨාංගේ වැරදි. ඒතර හරි පාඨාංගේ 101 තමයි 100 දී ලකුණු කරලා තියෙන්නේ. මේක වැරදි. මේ ටික. මේ ටික හරි. මේ ටික හරි. එහෙනම් අපෙන් අහන්නේ මේ වැරදි උෂ්ණත්වමානයෙන් 45 මැන්නොත් එහෙම 45 සෙල්සියස් මැන්නොත් එහෙම නිවැරදි උෂ්ණත්වමානයේ නිවැරදි උෂ්ණත්වය කොච්චරක් වෙන්න ඕනද? ඔන්න ඔක තමයි අහන්නේ. ඉතින් සරලයි. මෙයාගෙන් මෙයාව අඩු කරන්න මෙයාගෙන් මෙයාව අඩු කරන්න. 100 1.02 ඍණ 1.02 ඍණ 1.02 බෙදීම තීට ඍණ 1.02 එයා සමාන වෙන්න ඕන. එයා සමාන වෙන්න ඕන 100 ඍණ බිඳුව බෙදීම 45 ඍණ බිඳුව. එතන මෙතන ඍණයි ඍණයි ධන බවට පත් වෙන. එතන 100 1.02 ධන 1.02 බෙදීම තීට ධන 1.02 සමානයි 100 බෙදීම 45. එහෙනම් මම මෙයා මෙහෙට හරස් කරනකොට මෙයා මෙහෙම එකතු වෙනවා. එතකොට 100 1.04 වැඩි කිරීම 45 සමානයි 100යි තීට ධන 102. එහෙනම් මේක මෙතනින් වැඩි කරලා මෙයා මෙහෙට එනවා. එතකොට 100 2.04 වැඩි කිරීම 45 මෙයා මෙහෙට ආස ඍණ 102 ටීට ගන්නේ මේක බෙදන්න 100න් සමානයි ටීට. මෙයා සුළු කරන්න ඕනේ හිමින්සරේ. මෙයා හිමින්සරේ සුළු කරාට පස්සේ නම් ඔයාලට ටීට වල උත්තර ලැබෙනවා. ටීට සමානයි 44.9යි සෙල්සියස් කියලා. 44.9යි සෙල්සියස් කියලා. මෙන්න ලියගන්න. ලියාගෙන ඉන්නන්ට මේ ඊළඟ ගාන කොටස් තුනක සමන්විතයි.
මේ ගානේ කොටසක් මම හදනවා. ඉතුරු කොටස් දෙක මම ගෙදරට හම්බ කරලා. ඕගොල්ලෝ ගෙදරදී මේ ගාන මට හදලා ගන්න ඕන. ඒතකොට තමයි මට බලන්න පුළුවන් වෙන්නේ. හරිද වැරදිද කියලා. හරි. නියම ඊළඟ ගාන. ගාන ටිකක් දිගයි ලියාගන්න හිටනවා. යන්න. යන්න. උෂ්ණත්වමානයක් ක්‍රමාංකනයේදී උෂ්ණත්වමානයක් ක්‍රමාංකනයේදී අයිස් වල හිමාංකය හා අයිස් වල හිමාංකය සහ අයිස් වල හිමාංකය සහ ජලයේ තාපාංකය ලෙස අයිස් වල හිමාංකය සහ ජලයේ තාපාංකය ලෙස අයිස් වල හිමාංකය සහ ජලයේ තාපාංකය ලෙස පින 0.5 සෙල්සියස් හා 102 සෙල්සියස් භාවිතා කර ඇත. 102 සෙල්සියස් භාවිතා කර ඇත. අයිස් වල හිමාංකය හා ජලයේ තාපාංකය ලෙස පින 0.5 සෙල්සියස් හා 102 සෙල්සියස් භාවිතා කර ඇත. ප්‍රමිලකම් 1 ප්‍රමිලකම් 1 ප්‍රමිලකම් 1 මෙම උෂ්ණත්වමානය භාවිතා කර මෙම උෂ්ණත්වමානය භාවිතා කර මෙම උෂ්ණත්වමානය භාවිතා කර ද්‍රාවණයේ උෂ්ණත්වය මැන්න විටදී මෙම උෂ්ණත්වමානය භාවිතා කර ද්‍රාවණයේ උෂ්ණත්වය මැන්න විටදී ද්‍රාවණයේ උෂ්ණත්වය මැන්න විටදී එය 70 සෙල්සියස් දක්වූයේ නම් 70 සෙල්සියස් දක්වූයේ නම් 70 සෙල්සියස් දක්වූයේ නම් ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය සොයන්න. ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය සොයන්න. ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය සොයන්න. ද්‍රාවණයේ නිවැරදි උෂ්ණත්වය සොයන්න. ප්‍රමිලකම් 2 ප්‍රමිලකම් 2 නේද ප්‍රමිලකම් 2 මෙම උෂ්ණත්වමානය මෙම උෂ්ණත්වමානය මෙම උෂ්ණත්වමානය සෙල්සියස් 10ක උෂ්ණත්වයේ මෙම උෂ්ණත්වමානය සෙල්සියස් 10ක උෂ්ණත්වයේ උෂ්ණත්වමානය සෙල්සියස් 10ක උෂ්ණත්ව පරිසරයේ තබා ඇතනම් සෙල්සියස් 10ක උෂ්ණත්ව පරිසරයේ තබා ඇතනම් එම උෂ්ණත්වමානය සෙල්සියස් 10ක උෂ්ණත්වය පරිසරයේ තබා ඇතනම් උෂ්ණත්වමානය මගින් පෙන්눔 කරන උෂ්ණත්වමානය මගින් පෙන්눔 කරන පාඨාංකය ගණනය කරන්න. උෂ්ණත්වමානය මගින් පෙන්눔 කරන පාඨාංකය ගණනය කරන්න. උෂ්ණත්වමානය මගින් පෙන්눔 කරන පාඨාංකය ගණනය කරන්න.
පාඨාංගය ගණනය කරන්න. පාඨාංගය ගණනය කරන්න. රෝමිලකන් තුන අන්තිම රෝමිලක්කම මෙම සදොස් කියන්නේ වැරදි සහිත. මෙම සදොස් උෂ්ණත්වමාන පරිමාණය තුල මෙම සදොස් උෂ්ණත්ව පරිමාණය තුල මෙම සදොස් උෂ්ණත්ව පරිමාණය කියන්නේ වැරදි උෂ්ණත්ව පරිමාණය තුල මෙම සදොස් උෂ්ණත්ව පරිමාණය තුල අන්තර්ගත එකම නිවැරදි අගය ගණනය කරන්න. 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 හරි. මේ ගාන සම්පූර්ණයෙන් ගෙදරට. හරි. මේ ගාන ටිකක් අමාරුයි. හිතලා බලන්න. මේකම ඔයගොල්ලන් හම්බ වෙයි තව ගෙදරට තියෙන ටියුට් එකක්. හරි. මේ සම්බන්ධ ගණන් ටික කරලා දාන්න. ඊට පස්සේ තව ඔයගොල්ලෝ ගාව තියෙන ගණන් තියෙනවනේ ඒවත් කරන්න. ඒක කරලා කරලා බලන්න මාගෙන් නැත්නම් චෙක් කරලා බලන්න. ඔයගොල්ලන්ට හොඳ උත්තරයක් ලැබුවේ. ඔයාලට මේක තාම ප්‍රශ්න සාගත නම් මේ වීඩියෝ එක දෙපාරක් තුන් පාරක් බලන්න. එතකොට ඔයාලට මේ වීඩියෝ එකේ යම් හිර වෙච්ච දැන් ඔයාලට වැඩ ගොඩ ගන්න පුළුවන්. ඒ වගේම මේ හදපු ගණන් දෙක ක්ලාස් එකේදී හැදුවා. ඒ ගණන් දෙක ආයෙත් පාරක් හදන්න. ඒ ගණන් දෙකේ A level එන්න පුළුවන් හැම දෙයක්ම තියෙනවා. ඒ වගේම මේ ගෙදරට දීපු ගණන්ත් එක තමයි A level දෙන්න පුළුවන්. මේ සම්බන්ධ දෙන්න පුළුවන් හැම පොයින්ට් එකක්ම ආවරණය කරලා තියෙනවා. ඒතර මේ ගාන හතර වටේ කොහෙන් හරි හොයලා ගමන්නේ මේ ගාන හදන්න. මේ ගානේ අන්තිම කොටස් ටික වැදගත්. මොන කොටස් තුනම වැදගත්. ඔයාලට මේ ගාන සම්පූර්ණයෙන් තනියෙන් හදන්න පුළුවන් නම් ඔන්න ඔයාලට පිළිගන්න පුළුවන්. ඔයාලට A level එන ඕනම මට්ටමේ මේ જાතිය ගණන් හදාගන්න පුළුවන් කියලා. එහෙනම් මේ ගණන් දෙක හදලා ක්ලාස් එකේ හදපු ආයසරයක් හදලා මේ ගාන තනියෙන් උත්සාහ කරන්න තනියෙන් කල්පනා කරන්න. මේක ඔයාලට බැරි කමක් නැහැ. කල්පනා කරොත් මේක අර වගේ දැවැන්ත සුළු කිරීමකුත් ලොකු දෙයක් නැහැ. පොඩ්ඩක් මේක හිතන්න තියෙන්නේ. මේක මෙහෙම වුණත් මේක ඔතන මෙහෙම වෙනවා. මේක මෙහෙම වුණත් මේක මෙහෙම වෙනවා. එහෙනම් මොකද වෙන්නේ කියලා තමයි හිතන්න තියෙන්නේ. හරි. එහෙනම් මේ ගාන සම්පූර්ණයෙන් ඉදිරියට හදන්න. මේක උත්තරේ ආව නැත්නම් තේ මාව කන්ටැක්ට් කරගන්න උත්තරේ මම කියලා දෙන්නම්. ලබන සතියේ ඊළඟ කොටසේදී අපි හම්බ වෙමු රේඛීය ප්‍රසාරණයත් එක්ක. හරි. හරි. එහෙනම් අපි මේ කතා කරේ සදස් උෂ්ණත්වමානය නිවැරදි කරන ආකාරය. සම්පූර්ණ ගණන් කීපයත් සමග හදලා තියෙන්නේ. එතකොට මම හිතනවා හොඳ අවබෝධයක් ලබා ගන්න ඇති කියලා මේ සම්බන්ධව. හරි. එහෙනම් මේ වීඩියෝ එක මෙතනින් ඉවරයි. අපි ඊළඟ වීඩියෝ එකේදී හම්බ වෙමු.